මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. ජාතියේ සංනිවේදකයා විශ්වාසය සමග පෙරට. උදැසන 6යි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය කුමාර ඇලපාත, ප්‍රකාශය ඥානින්ද පෙරේරා. ප්‍රධාන නගර හා ප්‍රාදේශීය නගර අතර අසමානතාව දුරු කිරීමේ නගර සංවර්ධන වැඩසටහනක්. නිවාස 60,000ක් ඉදිකිරීමේ ව්‍යාපෘතියේ 50%ක ප්‍රගතියක්. වසංගත තත්ත්වය හමුවේ ජනරාශීන් සීමා කිරීමට සෞඛ්‍ය බලධාරීන් පැහැදිලි උපදෙස් දී ඇතැයි අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර මහතා පවසයි. සෞඛ්‍ය මාර්ගෝපදේශ හඳුන්වා දීම පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යවරියගෙන් විශේෂ ප්‍රකාශයක්. තවත් කොවිඩ් ආසාදිතයෝ 955 දෙනෙක් සම්පූර්ණ සුවය ලබති. බස්නාහිර පළාතේ පදිංචිකරුවන් සඳහා එන්නත් කරන මධ්‍යස්ථානයක් කොළඹ විහාර මහදේවී උද්‍යානයේදී. ලෝපුරා කොවිඩ් ආසාදිතින් වාර්තාවීම ඉහළට. ටෝකියෝ ඔලිම්පික් උළෙල ජපාන අධිරාජ්‍යගේ ප්‍රධානත්වයෙන් ආරම්භීමට සැලසුම්. මේ ප්‍රවෘත්ති ප්‍රකාශය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන්. දිගු කලක් සංවර්ධනයට ලක් නොවූ නගර 100ක් එකවර අලංකරණය කර සංවර්ධනය කිරීමේ වැඩසටහනක් මේ මාස අගදී ආරම්භ කරේ. සෞභාගයේ දැක්මට අනුව ප්‍රධාන නගර සහ ප්‍රාදේශීය නගර අතර පවතින අසමතුලිතතාවම අවම කර ජනතාවට සමාන නාගරික පහසුකම් ලබා දීම මේ මගින් අපේක්ෂා කරේ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ ඊයේ පැවති නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීමේදී මෙම කරුණු අනාවරණ විය. නාගරික සංවර්ධන අධිකාරිය මගින් නිවාස 60,000ක් ඉදිකිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මකයි. ඉන් නිවාස 32,000ක් ඉදිකරන්නේ අඩු ආදායම්ලාභී පවුල් වෙනුවෙනි. අදාළ ව්‍යාපෘතිය 50%ක ප්‍රගතියක් අත්කරගෙන ඇති බව නිවාස සංවර්ධන අධිකාරිය එහිදී පෙන්වා දුන්නේය. කොළොන්නාව, ටොරින්ටන්, බ්ලූමැන්ඩල්, පෑලියගොඩ සහ ඔරුගොඩ අධ්‍යාපන ප්‍රදේශවල මෙන්ම මහනුවර, කුරුණෑගල, අනුරාධපුරය සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල අලුතින් ක්‍රියාත්මක මධ්‍යම පාන්තික නිවාස යෝජනා ක්‍රම පිළිබඳවද එහිදී විමසා බැලිනි. පවතින වසංගත තත්ත්වයේ හමුවේ ජනරාශීන් සීමා කිරීමට සෞඛ්‍ය බලධාරීන් පොලිසියට පැහැදිලි උපදෙස් දී ඇතැයි අමාත්‍ය ආචාර්ය රියඩ්මිරාල් සරත් වීරසේකර මහතා පවසයි. විශාල උද්ඝෝෂණ රැල්ලක් අද රටෙහි පවතී. උද්ඝෝෂණ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් වුවත් එම උද්ඝෝෂණ නැවැත්වීමට පියවර ගනු ලබන්නේ සෞඛ්‍ය බලධාරීන්ගේ නියෝගය මතයි. මෙවැනි ඒකරාශී වීම රෝග ව්‍යාප්තියට හේතු වන බව සෞඛ්‍යාංශ පැහැදිලිව සඳහන් කර ඇත. ඒත් පසුගිය පාලන සමයේෙන් උද්ඝෝෂණ මැඩලීමට කඳුළු ගෑස්, බැටන් ප්‍රහාර හා ජල ප්‍රහාර එල්ල කිරීමට කටයුතු කර නැත. සිදු කරනු ලබන අත්අඩංගුවට ගැනීම සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශ මත සිදු කළ බව සරත් වීරසේකර මහතා කියයි. රටට අවශ්‍ය මාංග වන මංගල, අවමංගල උත්සව සහ ආගමික උත්සව දැඩි ලෙස සීමා කර ඇත. ඒවා මර්ධන ක්‍රියා යනුවෙන් කිසිවෙකු හෝ සඳහන් නොකරති. එහෙත් උද්ඝෝෂණ නැවැත්වීමට කටයුතු කිරීම මර්ධනයක් වශයෙන් හැඳින්වීම කෙතරම් සාධාරණදැයි හෙතෙම ප්‍රශ්න කරයි. අත්අඩංගුවටගත් උද්ඝෝෂණකරුවන් නිරෝධායනය සඳහා යොමු කළේද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ ලිඛිත ඉල්ලීම මතයි. සෞඛ්‍ය බලධාරීන් විසින් එම තීරණය ගනු ලැබුවේ ජනතාවගේ සුබ සිද්ධිය හා සෞඛ්‍ය සඳහාය. පොලිසිය කටයුතු කර ඇත්තේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නියෝගවලට අනුවයි. එබැවින් ජනතාවට වැරදි අවබෝධයක් ලබා නොදෙන්නයි හෙතෙම ඉල්ලීමක් කරයි. කොවිඩ්-19 වසංගතය ලෝම නිල වශයෙන් පිළිගත් ව්‍යසනයක් බව අමාත්‍ය පවිත්‍රාවන්‍යාරච්චි මහත්මිය පෙන්වා දෙයි. එය දේශපාලන පාඨයක් නොවන බව ඇය අවධාරණය කරයි. සෞඛ්‍ය මාර්ගෝපදේශ රටට හඳුන්වා දී ඇත්තේ මුළු ලෝකයේම පිළිගත් ආකාරයටයි.
එය යම් පුද්ගලයින් අදාළ කොට පනුන් ලබන්නේ නැති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේදී විශේෂ ප්‍රකාශයක් කරමින් ඇය ඊයේ මෙම අදහස් පළ කළාය. ඒ නීතිය ක්‍රියාත්මක කරන්නේ එම සෞඛ්‍ය මාර්ගෝපදේශන කඩන වී.අයි. ලෙනින් වුණත් ජෝසප් ස්ටාලින් වුණත් කාල් මාක්ස් වුණත් පියුමි හංසමාලි වුණත් අර අටලුගමදී පී.එච්.අයි. මහත්තයාගේ මූණට කෙල ගහපු මොහොමඩ් වුණත් මේ කාටත් එක හා සමානව නීතිය ක්‍රියාත්මක කරන්න මේ රටේ පොලිසියට සිද්ධ වෙනවා. ගුරු මෑණිවරුන්ගේ ගුරු පියවරුන්ගේ වෘත්තීය සමිතිවල ප්‍රධානිය මහමගට බැහැලා සෞඛ්‍ය මාර්ගෝපදේශන කඩ කරනකොට අප කොහොමද දරුවන්ට කියන්නේ සෞඛ්‍ය මාර්ගෝපදේශන පිළිපදින්න කියලා. ඒ නිසා දේශපාලන පක්ෂවල උවමනාව මත ඔවුන්ගේ මෙහෙයවීම මත මේ කරන ඊනියා වෘත්තීය සමිති සටන් දෙයනේ නවත්තන්න යම්කිසි මට්ටමකට මේ කොවිඩ් රෝගය අපි පාලනය කරගන්නා තුරු ඒ කාරණා නවත්තන්න කියලා අපි ඉල්ලා සිටිනවා. තවත් කොවිඩ්-19 ආසාදිත පුද්ගලයන් 1453 දෙනෙකු ඊයේ හඳුනාගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. එය අනුව මේ දක්වා මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 2,70,972කි. කොවිඩ් ආසාදිත මරණ 37ක් වාර්තා වී තිබේ. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පසුගිය 13 වෙනිදා තහවුරු කරන ලද මෙම මරණ අතර කාන්තාවෝ 19 දෙනෙක් හා පිරිමි පුද්ගලයෝ 18 දෙනෙක් වෙති. වයස අවුරුදු 30-59 අතර පුද්ගල මරණ 7කි. අවුරුදු 60ට සහ ඊට වැඩි පුද්ගල මරණ සංඛ්‍යාව 30ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මෙම මරණ 37ත් සමග දිවෙනින් මෙතෙක් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 3611ක් දක්වා වැඩි වී ඇත. මේ අතර කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලැබූ තවත් රෝගීහු 955 දෙනෙක් සම්පූර්ණ සුවය ලබා රෝහල් වලින් සහ ප්‍රතිකාර මධ්‍යස්ථාන වලින් ඊයේ පිටව ගිය. එය අනුව මේ දක්වා සම්පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 2,53,014ක් දක්වා ඉහළ ගොස් තිබේ. කොවිඩ් මර්ධන එන්නත් කරන වැඩසටහනක් ශ්‍රී ලංකා යුද හමුදාවේ මෙහෙවීමෙන් කොළඹ විහාර මහදේව උද්‍යානයේදී අද ආරම්භ වෙයි. බස්නාහිර පළාතේ පදිංචි වයස අවුරුදු 30ට වැඩි ඕනෑම අයෙකුට සයිනෝෆාර්ම් එන්නතේ පළමු මාත්‍රාව එහිදී ලබා ගැනීමට හැකිය. සතියේ සෑම දිනකදීම පෙරවරු 8:30 සිට පස්වරු 4:30 දක්වා මෙහිදී එන්නත් කරන කටයුතු සිදු කරේ. තම පදිංචිය තහවුරු කිරීම සඳහා ජාතික හැඳුනුම්පත විදුලි බිල්පතක් දුරකථන බිල්පතක් හෝ ග්‍රාම නිලධාරි විසින් සහතික කරන ලද ඡන්ද නාම ලේඛනයේ පිටපතක් රැගෙනීම පහසුවක් වනු ඇත. ඊට අමතරව වේරහැර වෛද්‍ය බලකා කඳවුරේද පෙර සැලසුම් කර ඇති පරිදි එන්නත් කරන වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න මහතා පවසයි. බත්තරමුල්ල දියතුවේනේ මධ්‍යස්ථානයේ තාවකාලිකව ක්‍රියාත්මක නොවන අතර ලබන සඳුදා උදෑසන පෙරවරු 8:30 සිට එය යලිත් එහි කටයුතු ආරම්භ වෙයි. ලොව බොහෝ රටවලට කොවිඩ් වසංගත තත්වයෙන් මිදීම ගැටලුවක්ව පැවතියද ශ්‍රී ලංකාව මේ වන විට හොඳ ප්‍රතිඵල ලබාගත් රටක් බවට පත්ව තිබේ. පළමු රැල්ල මර්ධනය කිරීමට ගත වූයේ සිව් මසක් පමණි. දෙවන රැල්ල ආරම්භ වී දැනට ගත වී ඇත්තේ මාස 3ක කාලයකි. අප්‍රේල් අවුරුදු නිවාඩුවෙන් පසු ඇති වූ තත්ත්වය සංචරණ සීමා හුදකලා කිරීම සෞඛ්‍යංශයේ නීති රීති ආදී හරහා බොහෝ දුරට මර්ධනය කිරීමට හැකිවිය. අවුරුදු 30ට වැඩි ජනතාව පමණක් නොව පාසල් දරුවන්ටද කොවිඩ් එන්නත ලබා දී කොවිඩ් වසංගතයෙන් ගැලවීමට රජය කටයුතු කරමින් සිටී. එවැනි තත්ත්වයක් හමුවේ පවා රාජ්‍ය සේවක වැටුප් පවා අඩු නොකරමින් වැටුප් දිනය ප්‍රමාද නොකර සියලු දීමනාද ලබා දෙන රජයට එරෙහිව කටයුතු කරන කුමන්ත්‍රණකාරී කඩාකප්පල්කාරයින් ජනතා අප්‍රසාදයට ලක්වමින් සිටී. කුමන්ත්‍රණකාරීන්ට අනුව කටයුතු කරන ඇතැම් රාජ්‍ය සේවකයින් අතරින් ගුරුවරුන් විසින් අද විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කර ඇත. ඔවුන් මාස ගණනාවක් සේවයට නොපැමිණියද රජය ඔවුන් නොසලකා හැරියේ නැත. රජයේ සූදානම් වන්නේ කඩිනමින් පාසල් ආරම්භ කිරීමටයි. වගා කටයුතු සඳහා කාබනික පොහොර නිර්දේශ කර ඇත්තේද රසායනික මාරයාගෙන් ජනතාව ආරක්ෂා කර ගැනීමටයි. ඒත් කුමන්ත්‍රණකරුවන් රජයේ සැලසුම් කඩාකප්පල් කර කොවිඩ් වසංගතය ව්‍යාප්ත වන ආකාරයෙන් කටයුතු කරමින් සිටින බව මධ්‍යස්ථ මතධාරීන්ගේ මතය වී තිබේ. මේ ප්‍රවෘත්ති ප්‍රකාශය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්.
සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව කාබනික පොහොර භාවිතයෙන් වගා කිරීමේ තීරණයේ වෙනසක් නොමැති බව අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි. රසායනික පොහොර ආනයනය සඳහා වසරකට රජය වැය කරන මුදල රුපියල් බිලියන 100කි. එම මුදල රටේ ජනතාවට ඉතිරි කර දීම ජනාධිපතිතුමාගේ අපේක්ෂාවයි. ලෝකයේ 3 වන විශාලතම ව්‍යාපාරය වන රසායනික පොහොර ව්‍යාපාරය සමග සටන් කිරීම අභියෝගයකි. මෙම අභියෝගය ජය ගැනීමේ ප්‍රධානතම වාසිය හිමිවන්නේ රටේ ජනතාවට බව අලුත්ගමගේ මහතා සඳහන් කළේ කොළඹ ඊයේ පැවති වැඩමුළුවකදී. විවිධ පුද්ගලයන් මේකට සම්බන්ධ වෙලා ඕනෙකමින් ගොවියට පොහොර ටික යන්නේ නැති වෙන තැනට හදාගෙන යනවා. මේගොල්ලෝ දන්නවා එළමෙන කන්නේ මේ පරිසර හිතකාමී කෘෂිකර්මාන්තයේ මේ කාබනික කෘෂිකර්මාන්තයේ සාර්ථක වෙනවා. ඔවුන් උත්සාහ කරන්නේ ඊට කලින් මේ රසායනික පොහොර ගොවියට නැහැ කියලා ගොවියා පාරට දාලා මේ ව්‍යාපෘතිය නවත්තන්න තමයි හදන්නේ. ඒ නිසා මේ කන්නේදී කිසිසේත් ඔය කියන පොහොර හිගයක් නැහැ. තේවලට අවශ්‍ය සියලු පොහොර අපි යවුවා. මෙට්‍රික් ටන් 52000 කිලෝ වැවිලි කර්ම අමාත්‍යාංශයේ මේ මෙට්‍රික් ටන් 52000ම අපි එතන ඔයගොල්ලන්ට දුන්නා. ඊළඟට එළවලු අල කුරුඳු කෙසෙල් ඒ සියලු භෝග සඳහා යවලා ඉවරයි. අපි පිළිගන්නවා 105ක් විතර වී වගාවේ පොහොර හිඟයක් තියෙනවා. ඒ පිළිබඳ හංගන්න දෙයක් නැහැ. ඒකට හේතුවක් નિયમિત කලට වගා කරපු නැති ගොවියෝ. මොකද කන්නේ අර වැස්ස බලලා වගා කරා සමහර ගොවියෝ ටික. එතකොට ප්‍රමාද වුණා මේ වගා කරා. ඒ වගේ 105ක හිඟයක් තියෙනවා. පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී ආරම්භ වූ කොවිඩ්-19 වසංගතයේ දෙවන රැල්ල මගින් මෙවසරේ පළමු කාර්තුවේ ආර්ථික ක්‍රියාකාරකම් කෙරෙහි යම් බලපෑමක් එල්ල වූ බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. සංචාරක ව්‍යාපාරය හා විනෝදාස්වාදන කටයුතු ආදී ක්‍රියාකාරකම් කිහිපයක් හැර බොහෝ ව්‍යාපාර හා ආර්ථික කටයුතු දැඩි සීමා කිරීම යටතේ පවා නොකඩවා ක්‍රියාත්මක විය. එබැවින් බොහෝ ආර්ථික කටයුතු වල හැසිරීම සතුරුදායක මට්ටමක පැවතීම මෙවසරේ පළමු කාර්තුව පුරා නිරීක්ෂණය විය. පසුගිය වසරේ පළමු වන කාර්තුවේ මෙරට දළදේශීය නිෂ්පාදිතයෙහි වර්ධනය 1.8කි. පසුගිය වසරේ මාර්තු මාසයේ ආරම්භයේදී කොවිඩ් වසංගතය රට පුරා පැතිර යාමේ අවදානම මතුවිය. එම අවදානම වළක්වා ගැනීම සඳහා මුළු රටම අගුළු දැමීමේ ක්‍රියාමාර්ගයක් අනුගමනය කිරීමට රජයට සිදුවිය. ඒ අනුව කිහිපයක් හැරුණු විට බොහෝ ආර්ථික කටයුතු කඩා වැටීමකට ලක්විය. කෙසේ වෙතත් පසුගිය වසරේ පළමු වන කාර්තුවේ පහත වැටුණු ආර්ථික වර්ධන වේගය මෙවසරේ පළමු කාර්තුවේදී යලිත් යථා තත්ත්වයට පත්වීමත් පෙන්නුම් කරන බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. ගෝලීය කොවිඩ් අර්බුදය හමුවේ පරීක්ෂකයන්ගේ භූමිකාව ශක්තිමත් විය යුතු බව මෙරට විද්වත්වෝ පෙන්වා දෙති. ලෝක ජනගහනයෙන් 90ක් පමණ ජීවත් වන රටවල් තුළ මේ වන විට වෛද්‍ය විද්‍යාත්මක පර්යේෂණ සිදුවන්නේ 10%ක් පමණි. ලෝක ජනගහනයෙන් 10%ක් ජීවත් වන දියුණු යැයි සැලකෙන රටවල වෛද්‍ය පර්යේෂණ 90ක් පමණ සිදු කරේ. ලෝ ප්‍රධාන පෙළේ වෛද්‍ය සංග්‍රහ 6ක් වසර 5ක් තුළ පළ කරන ලද පර්යේෂණ පත්‍රිකා විශ්ලේෂණයෙන් මේ බව වඩාත් තහවුරු වන බව මහාචාර්ය අතුල සුමතිපාල මහතා පවසයි. ගෝලීය වශයෙන් වෛද්‍ය පර්යේෂණ 90ක් සිදු කරන බටහිර රටවල පවා නව කොරෝනා වෛරසය සම්බන්ධ දැනුමේ ප්‍රබල ඌනතාවක් පවතී. එහෙත් එම රටවල ස්ථාපිත වී තිබූ පර්යේෂණ හැකියාව හේතුවෙන් කොවිඩ් මර්ධන එන්නත් කඩිනමින් නිෂ්පාදනය වීම දැකිය හැකි විය. ශ්‍රී ලංකාව තුළ පවතින පර්යේෂණ හැකියාව දියුණු රටවල සාපේක්ෂව පසුගාමී බවක් පෙන්නුම් කරයි. ඒ අනුව බටහිරට ගැති නොවී දේශීය පර්යේෂණ හැකියා දියුණු කිරීම සඳහා සියලු දෙනාගේ අවධානය යොමු යුතු බව විද්වත්වෝ පෙන්වා දෙති. ලෝක තරුණ නිපුණතා දිනය අදට යෙදී තිබේ. පශ්චාත් වසංගත තත්ත්වය තුළ තරුණ කුසලතා නැවත සකස් කිරීම මෙවර එහි තේමාවයි. තාක්ෂණික හා වෘත්තීය අධ්‍යාපන පුහුණුවේ වැදගත්කම මෙන්ම දේශීය හා ගෝලීය ආර්ථිකයන්ට අදාළ වෙනත් කුසලතා වර්ධනය කිරීම සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ අරමුණින් සෑම වසරකම ජූලි 15 වන දින ලෝක තරුණ නිපුණතා දිනය සමරනු ලැබේ. අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික මට්ටමේ වැඩසටහන් කිහිපයක්ද ක්‍රියාවට නංවන බව ජාතික තරුණ සේවා සභාවේ සභාපති දමිත වික්‍රමසිංහ මහතා පවසයි. අද දිනට යෙදී තිබෙන ලෝක තරුණ නිපුණතා දිනයට සමගාමීව ජාතික තරුණ සේවා සභාව ගරු අමාත්‍ය නාමල් රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කර්තව්‍යයන් 3ක් ආරම්භ කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒන් එක කර්තව්‍යයක් තමයි විදේශ රැකියාව සඳහා තරුණ තරුණියන් 25000ක යොමු කිරීම. මේ සඳහා අපි අද දින සංකේතාත්මකව බලාපොරොත්තු වෙනවා පළවෙනි රැකියාලාභී 200ට ඔවුන්ගේ පත්වීම් ලිපි සහ අවශ්‍ය ලියකියවිලි ලබා දෙන්න. ඒ වගේම තවත් වැඩසටහන් දෙකක් ආරම්භ වෙනවා. එකක්
තමයි Hope for Sri Lanka කියන ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහන. ඒ වගේම යෞවන සමාජ සම්මේලනයේ සමග ආරම්භ කරනවා සුහුරු ගෙවත්ත නමින් වැඩසටහනක්. එහි අරමුණ තමයි මේ රටේ තරුණ තරුණියන් Tamanගේ ගෙවත්ත තුල සුහුරු ක්‍රමයට එහෙම නැත්නම් ස්මාර්ට් හෝම් ගාඩන් කෙනෙක් විදියට කොහොමද Tamanගේ ගෙවත තාක්ෂණය සහ ඒ වගේම ආර්ථිකමය කටයුත්තක් සඳහා යොදාගන්නේ කියන තරගාවලියක්. ප්‍රමුඛ පුවත මීළඟට. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. ඉදිරි පළාත් පාලන ඡන්ද විමසීම 70ට 30 මිශ්‍ර සමානුපාතික නියෝජන ක්‍රම යටතේ පැවැත්වීමට යෝජනා කෙරේ. පසුගිය සංශෝධන මගින් හඳුනා තිබූ 60ට 40 අනුපාතයට වූ මිශ්‍ර සමානුපාතික නියෝජිත ක්‍රමය වෙනස් කිරීමට පළාත් පාලන මැතිවරණ ක්‍රමය සමාලෝචන කමිටු අවසන් වාර්තාව මගින් නිර්දේශ කර ඇත. අදාළ වාර්තාව පසුගියදා අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාට භාර දී තිබේ. කිසියම් පක්ෂයකට සභකයෙකු දිනා ගැනීමට අවශ්‍ය වන්නේ නම් වළංගු ඡන්ද සංඛ්‍යාවෙන් 2.5% හෝ ඊට වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබා ගැනීමද එමගින් අනිවාර්ය කර තිබේ. මීට පෙර එවැනි නියමයක් නොතිබිනි. පළාත් පාලන සභකින්ගේ සංඛ්‍යාව 10කින් අඩු කිරීමටද මෙතෙක් පැවති එල්ලනාසන ක්‍රමය අහෝසි කිරීමටද එමගින් යෝජනා කර ඇත. බහුමන්ත්‍රී කොට්ටාශ සඳහා ඡන්ද පත්‍රිකා 2ක් නිකුත් කිරීමද තවත් යෝජනාවකි. එමෙන්ම පළාත් පාලන බල ප්‍රදේශයක වැඩිම කොට්ටාශ සංඛ්‍යාවක් ජයග්‍රහණය කරන පක්ෂයට හෝ ස්වාධීන කණ්ඩායමට ප්‍රසාදාසන 2ක් ලබා දීමටද යෝජනා කර තිබේ. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙන ආවේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. ශක්ති හඬ අවධානය පිණිසයි. ගල්ල දිස්ත්‍රික්කයේ තේපැල තවාන් සඳහා අවශ්‍ය 60 වර්ගයේ පොහොර හිඟයකින් තොරව සැපීමට පියවර ගෙන තිබේ. දිස්ත්‍රික්කයේ කුඩා තේ වතු සංවර්ධන අධිකාරී කාර්යාලය මගින් පොහොර බෙදා දීම ඊයේ සිට ආරම්භ කෙරිණි. වැඩුණු තේ වගාව සඳහා අවශ්‍ය පොහොර තේ කර්මාන්තශාලා හරහා ගොවීන්ට ලබා දීමට නියමිතයි. මෙම වැඩපිළිවෙලට සමගාමීව සෙසු දිස්ත්‍රික්කවල තේපැල තවාන් සඳහා අවශ්‍ය පොහොර බෙදා දීමටද සැලසුම් කර තිබේ. ලබන වසරේ සිට තේ වගාව සඳහා කාබනික පොහොර සැපීමේ විධිමත් වැඩපිළිවෙලක්ද ක්‍රියාවට නැංවෙයි. කාබනික පොහොර භාවිතයෙන් වගා කරන තේ හෙක්ටයාරයකට රුපියල් 12000ක් බැගින් සානාධාරයක් ලබා දීමටද සැලසුම් කර ඇත. විදෙස් පුවත් COVID-19 ඩෙල්ටා ප්‍රභේදය ලෝපුරා කොවිඩ් ආසාදිතයින් බිහිවීම වේගවත් කිරීමට හේතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි. ඒ අනුව අප සිටින්නේ කොවිඩ් වසංගතයේ තෙවන රැල්ලාබීස බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ටෙඩ්රෝස් අධාම් ග්‍රැබියෝසස් අවධාරණය කරයි. ඩෙල්ටා ප්‍රභේදය වර්තමානයේ ආසාදිතයින් ඉහළ යාමේ ප්‍රධාන සාධකයකි. මාස 10ක කාලයක් පුරා අඩුවෙමින් පැවති ලෝපුරා ආසාදිතයින්ගේ වාර්තාවීම පසුගිය සති 4 පුරා අඛණ්ඩව වර්ධනය වූ බව ඔහු කියයි. සෝමාලි රාජ්‍යයේ ඉතිහාසයේ පළමු වරට රට ජනාධිපති ධුරය සඳහා කාන්තාවක නාම යෝජනා බහර දෙයි. ජාතික සංවර්ධන පක්ෂයෙන් තරඟවදින ෆාෂියා හාජි ඇඩම් 2012 සිට 2014 දක්වා නියෝජ්‍යාගමැති හා විදේශ අමාත්‍ය දුරවල කටයුතු කර ඇත. දූෂණයට එරෙහිව සටන් කිරීම, ව්‍යවසායකත්ව සඳහා ආයෝජන දිරිමත් කිරීම ඇගේ මැතිවරණ ව්‍යාපාරයේ ප්‍රධාන තේමාවයි. සෝමාලියාව ස්වභාවික සම්පත් වලින් පොහොසත් බවත් සෝමාලියානු වැසියන් ව්‍යවසායකත්ව කුසලතාවන් සඳහා ප්‍රසිද්ධ වුවත් රට දියුණු කිරීමට නිසි නායකත්වයක් නැතයිද ඇඩම් පෙන්වා දෙයි. පිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් ඔබ වෙත ගෙනෙන්නේ නවීන තාක්ෂණයේ බලමහිමය මෙල්වා QST අපේ රටේ අපේම දෙයක්. අබන්පොළ පලාපත්වල එල්ලන්ගා වාරිව්‍යාපෘතියේ වැඩ කටයුතු ආරම්භ වෙයි. මෙමගින් පලාපත්වල වැව ඇතුළුව වැව් 10ක් සම්පූර්ණයෙන් නවීකරණය කරේ. කෘෂිකර්ම අමාත්‍යාංශයේද ක්‍රියාත්මක දේශගුණික සුහුරු වාරිව්‍යාපෘතිය මගින් ඒ සඳහා වැය කරන මුදල රුපියල් මිලියන 32කි. මෙමගින් කුඹුරු අක්කර 270ක් පමණ දෙකන්නේම වගා කිරීමට අවස්ථාව සැලසුණු ඇත. සුහුරු වාරිව්‍යාපෘති යටතේ අඹන්පොළ ගොවිජන සේවා බල ප්‍රදේශයේ වැව් 118ක්ද සංවර්ධනය කරන බව අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරයි. පිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්
ඔබ වෙත ගෙන ආවේ මහත්තයා ගේ හදනව නේද? ඔව් මුදලාලි. මම මේ ආවෙත් හොඳ කම්බි ටිකක් ගන්න කියලා. මම දෙන්නම් මහත්තයාට ඉස්තරම්ම කම්බි ජාතිය. මට ඕන මුදලාලි මෙල්වා කම්බි. මෙල්වම තමයි මහත්තයා මේ අලුත්ම මෙල්වා QST කම්බි. ලෝකේ දියුණු රටවල් ඔක්කොම පාවිච්චි කරන්නේ QST කම්බි. මට මුදලාලි මිලිමීටර් 16 කම්බි වලින් දෙන්නකෝ. බය වෙන්න එපා මහත්තයා. මිලිමීටර් 10 ඉඳලා 32 වෙනකල්ම SLS සහතිකෙත් තියෙනවා. අනික ඕන හાર્ඩ්වෙයාර් එකකින් ගන්නත් පුළුවන්. නවීන තාක්ෂණයේ බලමහිමය මෙල්වා QST අපේ රටේ අපේම දෙයක්. ක්‍රීඩා පුවත් 2020 ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩාවල ආරම්භ වීමට තව ඇත්තේ දින 8ක් පමණි. ජපානයේ නරුහිතෝ අධිරාජ්‍යයා ඔලිම්පික් උළෙලේ සමාරම්භක අවස්ථාවට සහභාගී වීමට නියමිතයි. උළෙල ආරම්භ වීමට පෙර දිනේ එනම් ජූලි මාස 22 වෙනි දින ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව සභාපති තෝමස් බාක් නරුහිතෝ අධිරාජ්‍යයා හමු වනු ඇත. 23 වෙනි දින අධිරාජ්‍ය හා විදේශීය රාජ්‍ය නායක නියෝජිතින්ගේ හමුවීමක් සිදුවිය හැකි බව ජපාන මාධ්‍ය සඳහන් කරයි. ටෝකියෝ ඔලිම්පික් උළෙලේ මීටර් 100 ධාවන ඉසව්වට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් යුපුන් අබේකොන් තරඟවදී. ඔහුගේ හොඳම කාලය තත්පර 10.15කි. ඔහු ඉතාලියේ වැඩිදුර පුහුණුව ලබමින් සිටී. ඔලිම්පික් ක්‍රීඩා උළෙලකදී ශ්‍රී ලංකාව මීටර් 100 ඉසව්ව නියෝජනය කොට ලබන්නේ වසර 25කට පසුවයි. තම ඔලිම්පික් නියෝජනය පිළිබඳව අදහස් දක්වන යුපුන් අබේකොන්. මෙවර ජපානයේ ටෝකියෝ වල තියෙන ඔලිම්පික් උළෙලදී මීටර් 100 ඉසව්වෙන් ලංකාව නියෝජනය කරන්න මම බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් මම ඇතුළු තව ක්‍රීඩිකාවන් 9 දෙනෙක් ලංකාව වෙනුවෙන් තරග බිමට පිවිසෙන්න ලෑස්ති වෙලා ඉන්නවා. ටෝකියෝ ඔලිම්පික් උළෙල පිළිබඳව විශේෂාංගයක් දැන්. විශ්වයේ මහා ක්‍රීඩා මංගල්‍ය ටෝකියෝ ඔලිම්පික් යන ගමන. ඔලිම්පික් තරගාවලි ඉතිහාසය තුළ ශ්‍රී ලංකාවට හිමිවුණු දෙවැනි සහ අවසන් පදක්කම 2000 වසරේදී සිඩ්නි ඔලිම්පික් උළෙලේදී හිමි වෙනවා. ඒ පදක්කම හිමිවන්නේ ඩන්කන් වයිට් 1948 දී හිමි කර දුන් පදක්කමෙන් වසර 52කට පසුවීම විශේෂත්වයකි. සිඩ්නි ඔලිම්පික් මලල ක්‍රීඩා පිටියට එක් රැස් වෙනු ලක්ෂ සංඛ්‍යාත ක්‍රීඩාලුවලින් ඉදිරියේ සුසන්තිකා ජයසිංහ මීටර් 200 ඉසව්වට එක් වුණේ මේරියන් ජෝන්ස් සහ පවුලින් තොම්සන් වැනි නම්දරු ක්‍රීඩිකාවන්ද සමගින්. මූලික තරගවලදී සුසන්තිකා දැකූ දක්ෂතා නිසාම ලක්ෂ සංඛ්‍යාත ක්‍රීඩාලුවලින්ගේ මාධ්‍යයේත් ඇස සුසන්තිකා දෙසටද යොමුව තිබුණා. ආරම්භක සංඥාවෙන් පසුව සෙසු ප්‍රබල තරගකාරයන් සියල්ලටම අභියෝග කළ සුසන්තිකා මේරියන් සහ පවුලින්ට පසුපසින් සිය ඉසව්ව නිම කළේ ලෝකඩ පදක්කමක් ශ්‍රී ලංකාවට උරුම කර දෙමින්. Clearly in front of Jay Singh, Petasevich, Melinda coming through, Kathy still 8th place, Jones clearly in front, Freeman can't get a medal, Melinda battling on, Jones well in front of Jay Singh and also Davis. පසුව මේරියන් ජෝන්ස්ට තහනම් උත්තේජක චෝදනා එල්ලවීම නිසා තොම්සන්ට රන් පදක්කමත් සුසන්තිකාට රෙදි පදක්කමත් හිමි වුණා. සුසන්තිකා 1996, 2000, 2004, 2008 ලෙස පිට අවස්ථා 4කදී ඔලිම්පික් නියෝජනය කරන්නට සමත් වුණා. 1997 ඇතන්ස්, 2017 ඔසාකා ලෝක ශූරතා තරඟවලදී රෙදි සහ ලෝකඩ පදක්කම් දිනා ගැනීමටද ඇය සමත් වුණා. 2000 සිට 2006 දක්වාම ආසියාවේ මීටර 100 සහ 200 ඉසව්වන් ඇයගේ නමට ලියවී තිබුණා. මෙවර ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙල එළඹෙන 23 වෙනිදා ආරම්භ වීමට නියමිතයි. තරගමාලාවට තවත් හරියටම ඉතිරිව ඇත්තේ දින 8ක් පමණයි. විශ්වයේ මහා ක්‍රීඩා මංගල්‍ය ටෝකියෝ ඔලිම්පික් යන ගමන. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් ඔබ වෙත ගෙන එන සියල් සපිරි ඇප් එක NSB Pay. දේශීයව නිෂ්පාදනය කෙරෙන මුහුණු ආවරණ අපනයනය කිරීම සඳහා කර්මාන්ත අමාත්‍යාංශය සහාය පළ කරයි. දේශීය මුහුණු ආවරණ නිෂ්පාදකරුන්ගේ සංගමය අමාත්‍ය විමල් වීරවංශ මහතා හමු වී සිය ගැටලු සහ ඉදිරි වැඩපිළිවෙළ සම්බන්ධයෙන් සාකච්ඡා කළහ. දැනට මුහුණු ආවරණ ආනයනය නවතා දමා ඇතත් වංචාකාරී ලෙස විවිධ ක්‍රම මගින් මෙරටට මුහුණු ආවරණ ගෙනීම තහනම් කරන ලෙසට කර්මාන්තකරුවෝ අමාත්‍යවරයාගෙන් මෙහිදී ඉල්ලීමක් කළහ. අමුද්‍රව්‍ය මත පනවා ඇති බදු සංශෝධනය, දේශීය නිෂ්පාදකයන් කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ලියාපදිංචි කිරීම, නිෂ්පාදකයන් මේඩ් ඉන් ශ්‍රී ලංකා සන්නාමය යටතේ ලියාපදිංචි කිරීම,
මිල සහ තත්ත්ව පාලනය වැනි කරුණු එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා විය. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙනාවේ ඔබේ සියලුම බැංකු කටයුතු වඩාත් සුරක්ෂිතව පහසුවෙන් කරගන්න ජාතික ඉදිරිකිරීමේ බැංකුවෙන් ඔබ වෙත ගෙනෙන සියල් සපිරි ඇප් එක NSB Pay මුදල් හුවමාරු බිල්පත් ගෙවීම ක්‍රේලෝඩ් ක්‍රෙඩිට් කාඩ් ගෙවීම ලංකා QR ආදී සේවාවන් රැසක් සමගින් බැංකු ගිණුම් කිහිපයක් සමග එකවර ලියාපදිංචි වීමේ පහසුකම ඔබ කොතැනක සිටියත් ඔබේ බැංකු කටයුතු එසැනින් කරගන්න ඩිජිටල් විසඳුම Play Store හෝ App Store හරහා දැන් නොමිලේම ඩවුන්ලෝඩ් කරගන්න NSB Pay වැඩි විස්තර ළඟම පිහිටි ශාඛාවෙන් හෝ 0112 379 379 අමතන්න කොන්දේසි සහිතයි. ආර්ථික පුවත් ආවරණය ඔබේ ඕනම අවශ්‍යතාවයකට සුදුසු මූල්‍ය විසඳුම් දෙන එන අය දියුණු වෙන අය එන LOLC සමූහය එන්න දියුණු වෙන්න. වෙළෙඳ ගිණුමේ හිඟිය පසුගිය මැයි මාසයේදී අඛණ්ඩව තෙවන වරටත් පුළුල් විය. 2020 වසරේ මැයි මාසයට සාපේක්ෂව පසුගිය මැයි මාසයේදී අපනයන මෙන්ම ආනයනද සැලකිය යුතු ලෙස ඉහළ අගයක පැවති. වසංගතය ආශ්‍රිත අවිරතා හේතුවෙන් නැතු වූ සංඛ්‍යානමය බලපෑම ඊට ප්‍රධාන වශයෙන් හේතු විය. අප්‍රේල් මාසයට සාපේක්ෂව මැයි මාසයේදී අපනයන ඉපැයීම් ඉහළ ගිය අතර ආනයන වියදම් පහළ ගියේය. මෙම මාසය තුළදී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ අඛණ්ඩව ඉහළ ගිය අතර සංචාරක අංශයේ පෙයීම් අවම මට්ටමක පැවතිනි. ශ්‍රී ලංකා රුපියල මාසය පුරාම සමස්තයක් වශයෙන් ස්ථාවරව පැවතියේ. පසුගිය මැයි මාසය අවසානය වන විට දල නිල සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 4ක් බවද ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මගේ මහත්තයා දාපු මේ රත්තරන් මුද්ද තමයි මගේ ජීවිතේ. LOLC එකට ඔයාලගේ රත්තරන් පණ වගේ. ඔයාලගේ රන් බහඬ අපි ළඟ තියනකල් ඔයාලට ජීවිත රක්ෂණයකුත් දෙන්නේ අපි විතරයි. වෙලාවට ගෙවා ගන්න බැරි වුණොත් ඔයාලගේ රත්තරන් කොහොම හරි ඔයාලටම දෙන එකයි අපේ ප්‍රතිපත්තිය. ගෙවා ගන්න අමාරු වුණොත් අපි කතා කරලා විසඳුමකුත් දෙනවා. මුද්දට මං හිතපු නැති ගාණක් හම්බුණා. ආපු ගමන් වැඩෙත් උනා. වටිනා තෑග්ගකුත් හම්බුණා. LOLC එක කරන ගනුදෙනුවක් රත්තරන් වටින ගනුදෙනුවක් කියන්නේ ඒකනේ. LOLC ෆයිනෑන්ස් රන් සවි රන් අය සේවාව. රත්තරන් කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන එන්නේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සොරැකීම. ඉදිරි දින කීපයේදී උතුරු මැද නැගෙනහිර සහ ඌව පළාත්වලත් මුලතිව් දිස්ත්‍රික්කයේ තැනින් තැන සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි වර්ධනය වීමේ හැකියාවක් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. සබරගමුව බස්නාහිර මධ්‍යම සහ දකුණු පළාත්වල වැසිවාර කීපයක් ඇතිවෙයි. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන ආවේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සොරැකීම. දැන් දවසේ සටහන. අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ කාබනික ගොවිතැන සංකල්පය දැන් ඉතාමත් සාර්ථකව අතු ඉති දමා රට පුරා වැඩිමින් පවතී. තවත් ටික කාලයක් යන විට මෙම ගස සමස්ත කෘෂිකර්ම ක්ෂේත්‍රයම ආරක්ෂා කරගන්නා මහා වෘක්ෂයක් බවට පත්වේ. කාබනික පොහොර වැඩපිළිවෙලට එරෙහිව නැගියා සියලු අභියෝග පරදවා විරුද්ධවාදීන් නිහඬ කරවමින් උද්ඝෝෂණ විරෝධතා අකර්මණ්‍ය කරමින් රට පුරා සියලු දෙනාගේ ආකර්ෂණය දිනා ගනිමින් එය ඉදිරියටම ව්‍යාප්ත වේ. රසායනික පොහොර මාෆියාව දැන් නිහඬ වී ඇත. ලබන මහකන්නේ වන විට සමස්ත කෘෂිකර්ම ක්ෂේත්‍රයටම සරලන පරිදි දැන් කාබනික පොහොර නිෂ්පාදනය වේ. දැනටමත් අක්‍ර දහස් ගණනක කාබනික වගාව සිදුවේ. කාබනික පොහොර යෙදීමෙන් ඊට පස හුරුවන තෙක් අඩු වස්සනක් ලැබේ නම් ඊටද වන්දි ලබා දීමට සියල්ල සූදානම්. කාබනික පොහොර සඳහා ගොවීන්ට ණය පහසුකම් ලබා දීමට බැංකු කටයුතු කරගෙන යයි. එසේනම් දැන් සියල්ල සාර්ථකව ඉදිරියට ඇදී යද්දී තවත් ගැටලු නැත. ගැටලු ආවත් ඊට පිළියම් දැත. මේ සටන ජයගන්නේ ඉතිහාසයේ රසායනික පොහොර ස්ථාපිත වූ රට ශ්‍රී ලංකාව බවට රන් අකුරින් සටහන් කරමිනි.
උදෑසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල දැන්වෙන්න යළිත්. ප්‍රධාන නගර සහ ප්‍රාදේශීය නගර අතර අසමනතාව දුරු කිරීමේ නගර සංවර්ධන වැඩසටහනක්. නිවාස 60,000ක දිගීමේ ව්‍යාපෘතියේ 30%ක ප්‍රගතියක්. වසංගත තත්ත්වය හැමේ ජනරාශීන් සීමා කිරීමට සෞඛ්‍ය බලධාරීන් පැහැදිලි උපදෙස් දී ඇතැයි අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර මහතා පවසයි. සෞඛ්‍ය මාර්ගෝපදේශ හඳුන්වා දීම පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යවරියගෙන් විශේෂ ප්‍රකාශයක්. තවත් කොවිඩ් ආසාදිතයෝ 955 දෙනෙක් සම්පූර්ණ සුවය ලබති. බස්නාහිර පළාතේ පදිංචිකරුවන් සඳහා එන්නත් කරන මධ්‍යස්ථානයක් කොළඹ විහාර මහදේවී උද්‍යානයේදී. ලෝපුරා කොවිඩ් ආසාදිතයින් වාර්තාවීම ඉහළට. ටෝකියෝ ඔලිම්පික් කුලෙල ජපාන අධිරාජයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භීමට සැලසුම්. උදෑසන ප්‍රධාන ප්‍රවෘත්තියින් සමාප්තයි. අපගේ මෙම ප්‍රවෘත්ති ප්‍රකාශයට www.slbc.lk වෙබ් අඩවි ඔස්සේද ඔබට සවන් දිය හැකි. ජාතික ගුවන්විදුලියේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය දහවල් 12:45ට.